ආයුබෝවන් ආදරණීය දුවල පුතාලා සියලු දෙනාටම අපොස සාමාන්‍ය පෙළ විභාගය නාට්‍ය රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණය ක්‍රියාකාරකම් සඳහා මාර්ගෝපදේශය අපොස සාමාන්‍ය පෙළ නාට්‍ය රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණය සඳහා විභාග අපේක්ෂකයා අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුයි. ඒ කියන්නේ ඔබ සිද්ධාන්ත ප්‍රශ්න පත්‍රයට වගේම ප්‍රායෝගික පරීක්ෂණය සඳහාත් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුයි. මින් එක පරීක්ෂණයක් සඳහා ඔබ නොපැමිණියහොත් ඔබ නාට්‍ය රංග කලාව විෂය සඳහාම නොපැමිණි අයෙකු ලෙස සලකනවා. නාට්‍ය රංග කලාව න්‍යායාත්මක පරීක්ෂණය සඳහා ලැබෙන ලකුණු ප්‍රමාණය 100යි. ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ලැබෙන ලකුණු ප්‍රමාණය 100යි. එතකොට දැන් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහොමද අවසාන ලකුණ හැදෙන්නේ කියලා. සිද්ධාන්ත 1 හා 2 ප්‍රශ්න පත්‍රය සඳහා ඔබට ලකුණු 100ක් ලැබෙනවා. ඒ ලකුණු 100 ලකුණු 60කට පරිවර්තනය වෙනවා. ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඔබට ලැබෙනවා ලකුණු 100ක්. ඒ ලකුණු 100 ලකුණු 40කට පරිවර්තනය කරනවා. එතකොට සිද්ධාන්ත ප්‍රශ්න පත්‍රයට ලකුණු 60ක් ප්‍රායෝගික පරීක්ෂණයට ලකුණු 40ක් ලෙස ඔබට මුළු ලකුණු 100ක් ලැබෙනවා. මෙම ප්‍රායෝගික පරීක්ෂණයේදී විභාග අපේක්ෂකයා ඇගයීම් 6ක් සඳහා පෙනී සිටිය යුතුයි. එක් අපේක්ෂකයෙක් විනාඩි 27ක පමණ කාලයක් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතුයි. විභාග අපේක්ෂකයා සුදුසු ඇඳුමකින් ඒ කියන්නේ කළු පැහැති බොටම් එකකින් සහ කළු පැහැති ටී-ෂර්ට් එකකින් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතුයි. ඇගයීම් සැලසුම් කර ඇති ආකාරය. ඒ කියන්නේ අපොස සාමාන්‍ය පෙළ නාට්‍ය රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණයේදී ඔබට ක්‍රියාකාරකම් 6ක් සඳහා මුහුණ දීමට සිදු වෙනවා. අපි බලමු මේ ක්‍රියාකාරකම් 6 මොනවද කියලා. පළවෙනි එක පෙළ ආශ්‍රිත භාෂණ රංගනය. මේ ඔබ සිදු කරන්න ඕන කේවලව විනාඩි 2 බැගින් කාලය උපරිම විනාඩි 4ක් ලැබෙනවා. මුළු ලකුණු 20යි. දෙවැනි එක ක්ෂණික නිරූපණය. මේ ඔබ සිදු කරන්නේ කේවලව කාලය උපරිම විනාඩි 3යි මුළු ලකුණු 15යි. කෙටි නාට්‍ය නිෂ්පාදනය. මෙය ඔබ ඉදිරිපත් කරන්නේ සාමූහිකව කාලය උපරිම විනාඩි 8යි මුළු ලකුණු 20යි. නාට්‍ය ගීතය ඔබ ඉදිරිපත් කරන්න ඕන කේවලව කාලය උපරිම විනාඩි 3යි ලකුණු 15යි. නිර්මාණාත්මක රංග රචනය ඔබ ඉදිරිපත් කරන්න ඕන සාමූහිකව කාලය උපරිම විනාඩි 4යි මුළු ලකුණු 15යි. කතා පුවතක් නාට්‍යානුසාරීව ඉදිරිපත් කිරීම. මෙය ඔබ ඉදිරිපත් කරන්න ඕන කේවලව කාලය උපරිම විනාඩි 5යි මුළු ලකුණු 15යි. ක්‍රියාකාරකම් 6ක් සඳහා ඔබට මුළු ලකුණු 100ක් ලැබෙනවා. දැන් ඔබට නරඹන්න පුළුවන් ක්ෂණික නිරූපණය සඳහා මාර්ගෝපදේශ වීඩියෝව. ක්ෂණික නිරූපණය. මේ ක්ෂණික නිරූපණය ඔබ සිදු කරන්න ඕන කේවලව. ඒ කියන්නේ ඔබ තනියෙන් තමයි මේ කාර්යය සිදු කරන්න ඕන. මෙහිදී ඔබට කාලය ලැබෙනවා උපරිම විනාඩි 3ක්. මෙහිදී ඔබ ක්ෂණික නිරූපණය සිදු කරන්න ඕන ඔබ අහඹු ලෙස තෝරාගත් තේමාවක් යටතේ. මේ ඔබ අහඹු ලෙස තෝරාගත් තේමාව සඳහා පරීක්ෂක මණ්ඩලය විසින් සුදුසු නාට්‍යමය කොටසක් එකතු කරනවා. ඒ වගේම මේ ක්ෂණික නිරූපණය සඳහා සූදානම් වීමට ඔබට ලැබෙනවා විනාඩි 5ක කාලයක්. මේ ක්ෂණික නිරූපණය සඳහා ඔබට ලැබෙනවා උපරිම ලකුණු 15ක්. ක්ෂණික නිරූපණය සඳහා ඔබ සූදානම් වෙන්න ඕන කොහොමද? දැන් ඔබ බොහෝ විට 6 වසරේ සිට වෙන්න පුළුවන් නාට්‍ය රංගලා විෂය කරන්නේ. එහෙම නැත්නම් ඔබ 10 වසරේදී නාට්‍ය රංගලා විෂය තෝරගෙන තිබෙනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔබ පාසලේදී හැකි තරම් සාමූහික වශයෙන් කේවල වශයෙන් ක්ෂණික නිරූපණ කරලා පුරුදු වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි. අන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිදු කරන සාමූහික කේවල ක්ෂණික නිරූපණ නරඹලා ගුරුතුමා ගුරුතුමියගේ අධීක්ෂණය යටතේ ඒවයේ තියෙන ගුණ දොස් විචාරය කරන්න. ඒ විතරක් නෙමෙයි. නවකතා
කෙටිකතා නාට්‍ය පිටපත් ගුවන් විදුලි අන්තර්ජාලය තුල තියෙන රසවත් කතා පුවත් චරිත හොඳින් ගවේෂණය කරන්න. ඒ වගේම ඔබ බස් එකේ යනකොට පාරේ යනකොට වෙනත් ස්ථානයකට යනකොට ඔබට දකින්න අසන්න ලැබෙන චරිත සිදුවීම් හොඳින් ඔබ නිරීක්ෂණය කරන්න ඕන. එතකොට තමයි ඔබට විවිධාකාර චරිත සිදුවීම් ලැබෙන්නේ. ඒ චරිත සිදුවීම් හරහා ඔබට පුළුවන් ඔබේ ශනික නිරූපණය හොඳින් සිද්ධ කරන්න. දැන් මේ ඔබට ඔබ ඉදිරිපත් කරන ශනික නිරූපණය ඇගීමට ලක් කරන නිර්ණායක මොනවද? මේ නිර්ණායක ඔබ හොඳින් දැන සිටියොත් ඔබට පුළුවන් ඒ නිර්ණායකවලට උපරිම ලකුණු ලබා ගන්න. දැන් බලන්න නාට්‍යෝචිත අවස්ථා ගොඩනැංවීම සඳහා ඔබට ලැබෙනවා උපරිම ලකුණු 5ක්. ඒ විතරක් නෙමෙයි. ඔබේ කටහඬ, හඬ ප්‍රක්ෂේපණය, උච්චාරණය චරිතයට සහ අවස්ථාවට උචිතව ඉදිරිපත් කිරීමට ඔබට උපරිම ලකුණු 5ක් ලැබෙනවා. ඔබ ඉදිරිපත් කරන ශනික නිරූපණයේ ශාරීරික ප්‍රකාශනයක් සහිත වීමට ලැබෙනවා ලකුණු 5ක්. එතකොට මේ නිර්ණායක 3 යටතේ ඔබට ලැබෙනවා මුළු ලකුණු 15ක්. ඊළඟට බලමු. දැන් මේ ලකුණු ප්‍රදානය කරන අපේක්ෂිත සාධන මට්ටම මොකක්ද? දැන් ලකුණු ප්‍රදානය කරන අපේක්ෂිත සාධන මට්ටම බැලුවොත් එහෙම ලකුණු 5ක් ඔබ ලබා ගන්නවා කියන්නේ ඔබ ඉන්නේ විශිෂ්ට මට්ටමේ. මෙහිදී ඔබ මාතෘකාව විනිවිද ගිය විශිෂ්ට මට්ටමේ පරිකල්පනයක් ඔබ සිදු කරනවා නම් ඒ නිර්ණායකයට ඔබට ලැබෙනවා ලකුණු 5ක්. ඒ වගේම කටහඬ, හඬ ප්‍රක්ෂේපණය චරිතයට සහ අවස්ථාවට උචිතව ඔබ විශිෂ්ට මට්ටමේ ශිල්පීය ප්‍රාගුණ්‍යයක් ප්‍රකට කරනවා නම් ඔබට ලැබෙනවා ලකුණු 5ක්. ශාරීරික ප්‍රකාශනය සහ අවකාශ භාවිතය අතිශයින්ම නිර්මාණාත්මක නම් ඔබට ලැබෙනවා ලකුණු 5ක්. එතකොට නිර්ණායක 3 යටතේම ඔබට ලකුණු 5 බැගින් ලැබෙනවා. ඔබ ලකුණු 4 මට්ටමේ ඉන්නවා කියන්නේ ඔබ ඉතා හොඳයි. ඔබ ක්‍රමානුකූල නාට්‍යමය කූට ප්‍රාප්තියක් කරා ඉලක්ක වූ ක්‍රියා විකාශනයක් කරලා තියෙනවා නම් ඔබට ලැබෙනවා ලකුණු 4ක්. ඔබේ හඬ ප්‍රක්ෂේපණය ප්‍රශස්ත මට්ටමක තියෙනවා නම් ඔබට ලකුණු 4ක් ලැබෙනවා. චරිත සහ අවස්ථාව සමග බැඳුණු નિરાයාස කර චලන ඔබ ඉදිරිපත් කරනවා නම් ඔබට ලකුණු 4ක් ලැබෙනවා. එතකොට නිර්ණායක 3 යටතේ ඔබට ලකුණු 4 බැගින් ලැබෙනවා. දැන් මේකෙන් අදහස් කරන්නේ නැහැ ඔබට හැම එකකටම ලැබෙන්නේ ලකුණු 4යි කියලා. සමහර විට පළවෙනි නිර්ණායක යටතේ ඔබට ලකුණු 5ක් ලැබිලා ඉතුරු නිර්ණායක 2 යටතේ ලකුණු 4ක් ලැබෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම ලකුණු 3ක් ඔබට ලැබෙන්නේ නම් ඔබ ඉන්නේ හොඳයි කියන මට්ටමේ. මේකෙදී මාතෘකාවට අදාළ නාට්‍යෝචිත අවස්ථා ඔබ ගොඩනංවනවා. පැහැදිලි නිවැරදි උච්චාරණයක්, මනා හඬ පාලනයක් තියෙනවා. චරිතයට සහ අවස්ථාවට ගැලපෙන ශාරීරික චලන හා අවකාශ භාවිතයක් ඔබ සිදු කරනවා නම් ඔබට ලැබෙනවා ලකුණු 3 බැගින්. ඒ හැම නිර්ණායකයකටම 3 බැගින් ලැබෙනවා. ඒ ඔබ ඒ අවශ්‍ය මට්ටමේ ඉන්නවා නම්. ඔබට ලකුණු 2ක් ලැබෙන්නේ ඔබ වැඩි දියුණු කළ යුතුයි මට්ටමේ ඉන්නවා නම්. ඔබ යම් නාට්‍යෝචිත අවස්ථාවක් ගොඩ නැගුණත් ඔබ ගොඩ නැංගුවත් ඒක සංවර්ධනය වෙලා නැහැ. උච්චාරණයෙන් චරිතයේ අනන්‍යතාවය මනවින් මතුවෙන්නේ නැහැ. ඒ වගේම චලන අවකාශ භාවිතයේ යම් පමණකින් තමයි චරිතය සහ අවස්ථාව පිළිඹු කරන්නේ. එහෙමනම් ඔබට ලැබෙන්නේ ඒ හැම නිර්ණායකයකටම ලකුණු 2 බැගින්. ඒ වගේම ලකුණු 1ක් ඔබට ලැබෙන්නේ ඔබ දුර්වලයි මට්ටමේ ඉන්නම නම්. ඒදී ඔබ නාට්‍යමය අවස්ථාවන් ඔබ ඉදිරිපත් කරන කතා පුවත තුල නැහැ. ඔබේ උච්චාරණය දුර්වලයි. ඒ වගේම ප්‍රකාශන ගුණයෙන් හීනයි. චරිතය පිළිඹු කරන චලන සහ අවකාශ භාවිතයක් නැහැ. එහෙමනම් ඒ නිර්ණායක 3 යටතේම ලැබෙන්නේ ඔබට ලකුණු 1ක්. ඒ කියන්නේ ඔබ ඉන්නේ දුර්වලයි මට්ටමේ. ඒ වගේම ඔබට ලකුණු 0ක්. ඒ කියන්නේ පරීක්ෂක මණ්ඩලය සූදානම් නැහැ ඔබට ලකුණු නොදීන්ද. ඔබට ලකුණු 0ක් ලැබෙන්නේ ඔබ ඉතා දුර්වලයි කියන මට්ටමේ ඉන්නවා නම්. ඒ කියන්නේ ඔබ කිසිදු ඉදිරිපත් කිරීමක් කරන්නේ නැහැ.
පරීක්ෂක මණ්ඩලයේ ඉදිරිපිටට ඇවිල්ලා ඔබ නිශ්ශබ්ද වෙන්න කිසිම දෙයක් කරන්නේ නැත්නම් ඔබට ලැබෙන්නේ ලකුණු බිඳුවක් පමණයි. ඒ නිසා කිසිම විදියකින් ලකුණු බිඳුවක් ලබා ගන්න එපා. ඒ කියන්නේ ඔබ සූදානම් වෙලා ඉන්න ශනික නිරූපණය සඳහා. ඒ වෙලාවේ මාතෘකාව අරගෙන ශනික නිරූපණයක් සිදු කරන්නේ නැත්නම් ඔබට ලැබෙන්නේ ලකුණු බිඳුවක්. මේ ශනික නිරූපණවලදී ඔබ විසින් නොදැනුවත්ව සිදුවෙන්න පුළුවන් දෝෂ මොනවද? මේ දෝෂ ඔබ හොඳින් අවබෝධ කරගත්තොත් ඔබට පුළුවන් ඔබේ ශනික නිරූපණය හොඳින් සිදු කරන්න. ඒ කියන්නේ දෝෂ නොවී සිදු කරන්න පුළුවන්. ඔබ විසින් කරන පළවෙනි වැරද්ද තමයි මාතෘකාවට අදාළ නොවීම. අපි බලමු උදාහරණයක්. හොඳයි. අපි මෙන්න මෙහෙම මාතෘකාවක් දෙනවා. දරුවා අහිමි වීම නිසා උමතු මවක්. පරීක්ෂක මණ්ඩලය විසින් එකතු කරනවා මේකට පොඩි නාට්‍යමය කොටසක්. ඒ තමයි උමතු රෝහලේදී. ඩොක්ටර් මේ අපි මේ එක දවසක් පාරේ යද්දී මේ අපේ වාහනේ හැප්පුණා. මේ අපේ පුතා මැරුණා. මේ මම හිතන්නේ මං හිතන්නේ මට පිස්සු. ඕ මම හිතන්නේ මට පිස්සු. මේ මට මෙහෙම ඉන්න බෑ ඩොක්ටර්. මේ බැරි වේද මට මේක හොඳ කරගන්න මොකද කරලා දෙන්න බැරි වේද ඩොක්ටර්? දැන් බලන්න. ඒ දුව ඉදිරිපත් කරපු දේ දැන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි මේ මාතෘකාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඒ උමතු මවගේ මානසික පීඩනය. හැබැයි ඇය මොකද කරන්නේ? රෝහලේ වෛද්‍යවරයා ඉදිරිපිටට ඇවිල්ලා කියනවා අනේ මට මෙන්න මෙහෙම වුණා. මගේ දරුවා මැරුණා. මට දැන් උමතු වෙලා නේද? මට බෙහෙත් කරන්න. දැන් මේක නෙමෙයි අපි අපේක්ෂා කරන්නේ. නේද? එතකොට ඔබ ඉදිරිපත් කරන්නේ අර මාතෘකාවට නොගැලපෙන විදිහට තමයි ඔබේ ශනික නිරූපණය සිදු කරන්නේ. මේක ඔබ විසින් සිදු කරන වැරද්දක්. ඒක හොඳින් අවබෝධ කරගන්න. ඊළඟට ඔබ විසින් සිදු කරන ඊළඟ වැරද්ද තමයි දෙවෙනි වැරද්ද තමයි මුල මැද අග නිසි ලෙස සංවිධානය නොවීම. දැන් ඔබේ සමහර ශනික නිරූපණවල අපි දකිනවා මුල මැද අග නිසි ලෙස සංවිධානය වෙලා නැහැ. බලමු. අපි නැවතත් මේ මාතෘකාවම මේ ලබා දෙනවා මේ උදාහරණයක් විදිහට මේක බලන්න. මාතෘකාව තමයි දරුවා අහිමි වීම නිසා උමතු මවක්. පරීක්ෂක මණ්ඩලය විසින් සුදුසු නාට්‍යමය කොටසක් එකතු කරනවා. මොකක්ද? නිවසේදී. හෙලෝ ඕවානේ මම මේ ඔෆිස් එකේ ඉඳන් ගෙදර එන ගමන් ඕවානේ අද චුට්ටක් කලින් ආවා. ඔව් බොස් බොස් කිව්වමයි මතක් වුණේ මට අද ප්‍රොමෝෂන් එකක් හම්බුණානේ. ඕවානේ ට්‍රීට් එකක් ට්‍රීට් අද දෙන්නම්. ඔව් අනේ අයියෝ දෙන්නම් මම මේ දැන් මේ එන ගමන් ඔයාලට ඕන කරන දේවල් අරගන්න එහෙම ගිහින් අනේ ආවේ. ඔව් මේ මට පොඩි වැඩ ටිකක් තියෙනවා. දැන් අද ඔයාලා එනවානේ මම පොඩ්ඩක් මේ ලෑස්ති වෙන්න ඕනේ. මං චුට්ටක් තියෙනවා ඩාලින්. හරි බයි. දැන් මේ ගේට් හැදි වෙලා හැමතැනම කෝල් එකක්. හෙලෝ මේ ඔයාලා ඩෙකරේෂන්ස් කරන කට්ටිය නේද? අනේ මේ ඔයාලට පුළුවන්ද අද හවස 6ට අපේ ගෙදර පොඩි පාටි එකක් තියෙනවා. මම ඔයාලට ඇඩ්‍රස් එක මේල් එකක් දාන්නම්. මේ මට ඕන ඩෙකරේෂන්ස් ටික ඔයාලා ලිස්ට් එකක් හදලා ඔක්කොම කරලා මට ඉක්මනට එවන්න මං තියෙනවා. හරි බයි. හරි ඕකේ. මේ ගේ හැටි වෙලා දෙයියනේ. අයි මොනවා කරනවද මන්ද හැම තැනම බඩු දාලා. ආයිත් කෝල් එකක්. හෙලෝ මොකද්ද? පුතා මැරිලා? පුතා මැරිලා? මගේ පුතා දැන් ඔබ දැක්කද? දරුවා මොකද්ද සිද්ධ කළේ? එයා කරේ ගෙදරදී මොකද කරන්නේ? ගෙදරදී ගොඩාක් දුරකථන ඇමතුම් වෙනවා. යා උත්සවයකට ලෑස්ති වෙනවා. ඔක්කොම සියලුම දේවල් කරනවා. අවසානයේදී එයාට දුරකථන ඇමතුමක් එනවා. දරුවා මිය ගිහිල්ලා කියලා.
එතනින් ඉවරයි. එතකොට මේ මාතෘකාවෙන් බලාපොරොත්තුනේ දරුවා අහිමිවීම නිසා උමතුමමක් නිවසේදී. එතකොට අනවශ්‍ය දේවල් ගොඩාක් මුලදි කරලා කියලා. මාතෘකාවට අදාළ නැති ගොඩාක් කියනවා. එතකොට අවසානයේදී මාතෘකාවට පිවිසෙනකොට ක්ෂණික නිරූපණය ඉවරයි. මෙන්න මේ නිසා ඔබ හොඳින් ක්ෂණික නිරූපණයේදී ඔබට මාතෘකාව ලැබිච්ච මොහොතේ සිට මේ මුල මැද අග මනසින් නිසි ලෙස සංවිධානය කරගන්න නැත්තම් මේ මුල මැද අග නොගැලපෙන්න පුළුවන්. ඊළඟ වැරද්ද තමයි අභිරූපණය වැරදි ලෙස භාවිත කිරීම. දැන් අපි මේකත් පුංචි උදාහරණයකින් බලමු කොහොමද ඔබ මේ වැරද්ද සිද්ධ කරන්න කියලා. උදාහරණයකින් බැලුවොත් ඔබට පැහැදිලි ලෙස මේ දෝෂය අවබෝධ කරගන්න පුළුවන්. බලන්නකො මේ උදාහරණය. බෝබ් තේක හැදුවද? ආහා හරි හරි ඉතින් අතු ගන්න තේක බීලා. තාම හැදුවේ නෑ? බෝබ් ඒ මන්ද හැමදාම කියනවා මෙච්චර සීනි දාන්න එපා කියලා. හරි හරි අතු ගන්න. දැන් බලන්න එතන මොකක්ද සිද්ධ වුණේ? නේද? කොස්සක් පාවිච්චි කරා. කොහොමද කොස්ස? ඒ කොස්සේ හරියටම දිග ගැලපුණාද නැහැ. නිකන් පුංචි කොස්සක්. තේක කොහොමද බිව්වේ? බලන්න මේ අභිරූපණයන් වැරදි. ඒ නිසා ඔබ අභිරූපණයත් යම් පමණකින් පාසලේදී පුරුදු වෙන්න වෙනවා. දැන් ඔබට ඔබේ විෂය හදාරනකොට නාට්‍ය අරංකලා විෂය හදාරනකොට ඔබට අභිරූපණය සම්බන්ධව ක්‍රියාකාරකම් තියෙනවා. මේවට සහභාගී නොවී ඉන්න එපා විභාගෙට නෑ කියලා. ඔබ අභිරූපණ ක්‍රියාකාරකම් වලට ගුරුතුමා ගුරුතුමිය සමග සම්බන්ධ වෙන්න. ඒවා ඉගෙන ගන්න. ක්ෂණික නිරූපණයේදී මේවා වැදගත් වෙනවා. මොකද ඔබට සිද්ධ වෙන්නේ බොහෝ විට ඔබේ ක්ෂණික නිරූපණය සිදු කරන්න රංග භාණ්ඩ නැතිව. සමහර විට ඔබට ළඟ තියෙන භාණ්ඩ කීපයක් අවශ්‍ය නම් පුටුවක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ගොඩක් භාණ්ඩ හම්බෙන්නේ නැහනේ. ඒ භාණ්ඩ ඔබට ළඟ නැති භාණ්ඩ ඔබට අභිරූපණය කරන්න වෙනවා. ඒ නිසා අභිරූපණය යම් පමණකින් පුරුදු වෙන්න. එතකොට ඔබට ක්ෂණික නිරූපණය හොඳින් කරන්න පුළුවන් අභිරූපණය සමග. හරි. දැන් ඊළඟට ඔබ කරන වැරද්ද තමයි අංචරිත සමග සම්බන්ධතාවයේ ගැටලු. කොහොමද ඔබ අංචරිත සමග සම්බන්ධ වෙද්දී ගැටලු තත්වයකට මුහුණ පාන්නේ? මේ ඔබ පුරුදු වෙලා නැති නිසා. මේ බලන්න මේ උදාහරණේ. කොහොමද ශ්‍රියා ඔයාට? අනේ මම බයෙන් හිටියේ මට 12 වෙනකොට ඔයා බලාගන්න එන්න බැරි වෙයි කියලා. මේ අඩුයි නේද? අද ටිකට් කපයිනේ. චුටක් ඉන්න කෝල් එකක්. හෙලෝ. අනේ ඔව් අනේ අර මගේ ශ්‍රියා අසනීප වෙලානේ මගේ යාළුවා. ඔව් එයා බලන්න ආවා. හරි හරි. හරි මං ඔයාට කෝල් එකක් දෙන්නම්. ඔව්. මේ ඉතින් ශ්‍රියා ඔයා මම පුදුම බයකින් හිටියේ අනේ ඔයා ගැන මම බාරත් වුණා දෙයයන්ටත් බාර වුණා. හරි අද පුළුවන් වෙයි මේ හරි. මම එහෙනම් ඔයාට තව මොනවද ඕන කරන්නේ? බොටල් එකක් වෝටර් බොටල් එකක් නේ. හරි මං අරන් එන්න. දැක්ක නේද? අවබෝධ කරගත්ත නේද? එතකොට ඔබට ක්ෂණික නිරූපණය සිද්ධ කරන්න වෙන්නේ තනියෙන්. අනිත් චරිත නැහැ. එතකොට ඔබට සිද්ධ වෙනවා ඔබට මුණ ගැසෙන ඔබ ගනුදෙනු කරන අනිත් චරිත මවන්න. එතකොට දැන් බලන්නකෝ අර ඉදිරිපත් කරපු නිරූපණය. ඒ ඉදිරිපත් කරපු නිරූපණයේදී දැන් තම රෝගියෙක් බලන්න යනවා. මුලින්ම ඒ රෝගියා ඉන්න තැන බලනවා. පස්සේ දුරකථන ඇමතුමා ආපුවාම ඒ රෝගියා ඉන්න තැන අමතක වෙලා. මෙහෙම වෙන්න බෑ. මොකද ඒ ඔබේ ක්ෂණික නිරූපණයෙන් ඔබට සිද්ධ වෙනවා අනිත් චරිත නැති නිසා ඒව මවන්න. එතකොට තමයි ප්‍රේක්ෂකයාට ඒ කියන්නේ පරීක්ෂක මණ්ඩලයට මේ ක්ෂණික නිරූපණය හොඳින් රස විඳින්න පුළුවන්. හොඳින් අවබෝධ වෙන්නේ. අන්චරිත සමග නිසි ලෙස සම්බන්ධ නොවුනොත් ඔබේ ක්ෂණික නිරූපණය නිවැරදි ලෙස නිර්මාණාත්මකව මතුවෙන්නේ නැහැ. හරි. ඊළඟට ඔබ සිදු කරන වැරද්ද තමයි චරිත ලක්ෂණ අමතක කරනවා.
ඒ කියන්නේ මොකක්ද? ඔබ චරිතයක් නිරූපණය කරන්නේ ෂණික නිරූපණයේදී ඔබ ඇතැම් විට චරිත ලක්ෂණ අමතක කරනවා. අපි මේකත් බලමු උදාහරණයක් විදිහට. කෙල්ලේ අනේ බං වරෙන්කෝ බං මේ කොන්දේ තෙල් ටික ගාගන්ට බලට තේරෙන්නේ නෑ බං මම මොන වේදනාවක්ද මේ විඳින්නේ කියලා. මාස 6ක් එක තැන ඉන්න පුළුවන්ද බං ගෑණියෙකුට? අපෝ ටිකක් හිමින් ගාහන්කෝ බං ඉතින්. අන්න පැත. හම්මේ දැනෙන සහනය මේ ඒක නෙමෙයි බං මම මේ උඹෙන් අහන්න හිතුවේ මේ. අර කනප්පුවට ලියුමක් ඇවිත් තියෙනවා බං මොකද්ද? ඔය හිටපන් මංගේ නැද්ද නුඹ කොහොමද නෑ කියන්නේ? මේ තියෙන ලියුම දැන් කියමුකෝ බලන්න උත්තර. දැක්ක නේද? මුලදී චරිත ලක්ෂණ පවත්වන් යනවා. පස්සේ යනකොට මේ මුලදී ගිය චරිත ලක්ෂණ අමතක වෙනවා. කටහඬ වෙන්න පුළුවන්, ඇවිදීමේ විදිහ වෙන්න පුළුවන්. මේවා අමතක වෙලා යනවා. එහෙම බෑ. ඔබ ශනික නිරූපණය ආරම්භ කරපු මොහොතේ සිට රංග දැක්වීමට පටන් ගත්ත මොහොතේ සිට චරිතය තුල ඉන්න වෙනවා. ඒ හඬ දිගටම පවත්වගෙන යන්න වෙනවා. ඒ ඇවිදීම දිගටම පවත්වගෙන යන්න වෙනවා. ඒ චරිත ලක්ෂණ අඛණ්ඩව ඉදිරියට ගෙනියන්න වෙනවා. ඒ නිසා ශනික නිරූපණ මාතෘකාව ලැබිච්ච මොහොතේ සිට ඔබට සූදානම් වෙන විනාඩි 5ක කාලයක් ලැබෙනවා. ඒ වෙලාවේදී චරිතය ගැන හිතන්න, චරිත ලක්ෂණ ගැන හිතන්න. ඒක අඛණ්ඩව ගෙනියන විදිය ගැන හිතන්න. එතකොට ඔබට පුළුවන් ශනික නිරූපණයේදී ඒ චරිත ලක්ෂණ අඛණ්ඩව ගෙනහිල්ලා හොඳ චරිත නිරූපණයක් ශනික නිරූපණයේදී සිදු කරන්න. ඊළඟට ඔබ ශනික නිරූපණය කරන ඊළඟ වැරද්ද තමයි ප්‍රේක්ෂකාගාරය ඉලක්ක කර නොගැනීම. දැන් බලමුකෝ මේක උදාහරණයක් විදියට මං හිතන්නේ උදාහරණයක් විදියට මේ දෝෂය බැලුවොත් ඔබට වඩා හොඳින් පැහැදිලි වෙයි. බලන්න. ෂිට් අද නම් මහා කම්මැලි දවසක්. බලමු. නෑ නිවල්ලා ගෙවල් පැත්තේ යන්න ඕන. නිමල් මොකද මේ කෑ ගහන්නේ? ගේ ඇතුලේ මාර ගෝසාවනේ. මොකක්දාලෝ? මොකෝ මේ රණ්ඩු කරන්නේ? අයියෝ මොකක්දාලෝ? ෂිට් වැඩක් නෑනේ. බැඳලා අවුරුදු කීයද? ෂිට් අවබෝධ වුණාද? අපි නාට්‍යයක් ශනික නිරූපණයක් කරන්නේ ප්‍රේක්ෂකයාට. ප්‍රේක්ෂකයාව ඉලක්ක කරගත යුතුයි. ප්‍රේක්ෂකයාව අල්ලගන්න ඕන ඔබේ රංගනයට. ඒ කියන්නේ ප්‍රේක්ෂකයාට පේන රඟපානවා කියන එකද? ඉස්සරහට ගිහලා ප්‍රේක්ෂකයාට දෙබස් කියනවා කියන එකද? මෙහෙම ඉස්සරහට ගිහිල්ලා ප්‍රේක්ෂකයාටම දෙබස් කියනවා කියන එකද? නෑ. ඔබ නිරූපණය සිදු කරන්නේ මේ විදිහට චරිතයක් සමග වෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රේක්ෂකයාට හොඳින් අවබෝධ වෙන්න ඕන. ප්‍රේක්ෂකයාට හොඳින් පේන්න ඕන. පහසුවෙන් රසවත්ව විඳ ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ සඳහා ප්‍රේක්ෂක අවධානය දිනා ගන්න ඕන. ප්‍රේක්ෂකයා ඉලක්ක කර ශනික නිරූපණය කරන්න. ප්‍රේක්ෂකයාට නොපෙනෙන්න පැත්තකට කරන්න එපා. මෙන්න මේ වැරදි නිසි ලෙස ඔබ අවබෝධ කරගත්තොත් ඔබට පුළුවන් මේවා නොකර ඉන්න. මේවා නොකර හිටියොත් ඔබට පුළුවන් හොඳ ශනික නිරූපණයක් සිදු කරන්න. ශනික නිරූපණය සඳහා ඔබට අපි උපදේශ කීපයක් ලබා දෙනවා මේක හොඳින් සිදු කරන්න. මොනවද අපි ඔබට ලබා දෙන උපදේශය? දැන් ඔබට විනාඩි 5කට කලින් ඔබට ලැබෙනවා මාතෘකාව. මේ මාතෘකාව අතට ගත්ත ගමන් මේ මාතෘකාවෙන් අපේක්ෂා කරන දෙයක් තියෙනවා. මේ අපේක්ෂා කරන දේ හොඳින් අවබෝධ කරගන්න. මොකද්ද මේ මාතෘකාවෙන් ඉල්ලා සිටින්නේ? ඒ වගේම මේ තියෙන කතාවේ ඔබ ගොඩනගන මේ මාතෘකාවට අනුව ඔබ ගොඩනගන කතාවෙන් මතු කරන්න පුළුවන් ජීවන දෘෂ්ටිය ප්‍රධාන ගැටුම හොඳින් අවබෝධ කරගන්න. ඊළඟට මේ ඔබ ඉදිරිපත් කරන්නට යන කතාවේ මාතෘකාවට අදාළ ඔබ ඉදිරිපත් කරන්න යන කතාවේ මුල මැද අග හොඳින් සැලසුම් කරගන්න මනසින් පුළුවන්. මගේ කතන්දරේ මුල මොකක්ද? මැද මොකක්ද? උච්චස්ථානය අග
මොන විදියටද සිද්ධ වෙන්නේ? මනසින් සැලසුම් කරන්නේ විනාඩි 5 තුල. ඊට පස්සේ ඔබ කරන්න යන ශනික නිරූපණය මනසින් මවා ගන්න. මනසින් චිත්ත රූප මැවෙන්න ඕන. ඔබේ චිත්ත රූප මැවෙන්න ඕන මනසේ. මම කරන්න යන ශනික නිරූපණය පිළිබඳව. ඊළඟට ඔබට අවශ්‍ය කරනවා හොඳ ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක්. ආත්ම විශ්වාසයෙන් යුතුව පරීක්ෂක මණ්ඩලය ඉදිරිපිට ඔබේ ශනික නිරූපණය වඩාත් හොඳින් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න. අපි දැන් සූදානම් වෙන්නේ මේ ශනික නිරූපණ හොඳින් ඉදිරිපත් කරන්න ඔබට බොහෝ දුරට නිවැරදි උදාහරණ කීපයක් දෙන්න. මේ බලන්නකෝ පළමුවෙන්ම අපි ඔබට දෙන උදාහරණය. මෙහිදී අපි ලබා දෙන මාතෘකාව තමයි විවාහය ප්‍රමාද වූ කාන්තාවක්. පරීක්ෂක මණ්ඩලය විසින් එකතු කරන කොටස තමයි මනමාලයා පැමිණීම. බලන්නකො මේ ශනික නිරූපණය නිර්මාණාත්මකව ඉදිරිපත් කරන ආකාරය. නංගි මේ පොඩ්ඩක් මේ කට්ට ගහන්න එන්නකෝ. පොඩ්ඩක් එහාට වෙන්න. එහාට. මේ මට අවුරුදු 48ක් කියලා කියන්න බෑනේ ඔයි. කොහොම හරි කමන්නේ. මේ මගුල වුණොත් මට ඒ ඇති. මේ නංගි හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. හරිද? මතකද හඳහන බරලා ගුරුන් වහන්සේ මාම කියපු කතාව? 23 වෙනි මනමාලයා තමයි මට හරියන්නේ. බොරු වෙන්නත් බෑනේ හලෝ. 18 වෙනියා බැන්දොත් කන වැන්දුම් වෙනවා කිව්වා. හරිනේ? ගිය මාසේ ඒ මිනිස්සයා මැරිලාලු. ඒ නිසා මට මේ මගුල ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ලස්සනයිනේ? අනිත් එක තමයි ඔයා ඉස්සරහට එන්න ඕනේ නෑ. මතකනේ මගුල් 3ක්ම නැති උනේ ඔයා ඉස්සරහට ඇවිල්ලා. අනේ තරහ වෙන්න එපා මෙහෙම කියනවට. පොඩ්ඩක් ඉවසලා ඉන්නවා මට මේ මගුල කරගන්න ඕනෝයි. ඔව් අම්මා. අනේ අම්මා ඔය මේ පිත්තල බඩු ටික එහෙම ඔය ඉස්සරහ ගොඩ ගහන්න එපා ඈ. එයා කැමති නෑ ඔය මේ සාම්ප්‍රදායික විදිහට හිතන්න. හරිද? ඔය පිත්තල බඩු මල් පෝච්චි උවනම් තියන්න එපා. අපෝ මොනවා හිතයිද දන්නේ. ඔව්. තව ලෑස්ති වෙනවා තාත්තේ. අනේ තාත්තේ මේ එයා ඔය සාම්ප්‍රදායානුකූලව හිතන කෙනෙක් නෙමෙයි. ඔය දෑවැදි ගැන කතා කරන්න ගිහලා මාව එහෙම ලැජ්ජාවට පත් කරන්න එපා. අපෝ මේ මගුලත් ඉවර වෙයි. දෑවැදි ගැන කතාවක් ඇති වෙන්නම ඕනේ. හම්බෝ. ඔව් අම්මා. කෝල් කරා? එනවලුද? මොන පාට එකක් ඇඳලයිද දන්නේ නැහැ. හුනේ චුච්චුක් ගෑවලු. ඉතින් හුනා චුච්චුක් ගන්න නැතුව බව් බව් කියන්නේ. ඒ කියන්නේ ගෙදරින් එළියට බහිනකොට හුනේ චුච්චුක් ගෑවා කියලා මේ මගුල වෙන්නේ නැහැ කියලා දෙයා හිතන්නේ. අපි වෙන මගුලක් බලමු අම්මා. ඔබ හොඳින් නැරඹුවද? බලන්න. අපිට දුන්න නම් මාතෘකාව අපි මොකද්ද කරන්නේ? අපි බොහෝ විට කරන්නේ ඔන්න මනමාලයා දැන් මනමාලි සූදානම් වෙලා ඉන්නවා. මනමාලයා එනවා. එතන වෙන ගැටුමක්. හැබැයි මේ ඉදිරිපත් කරපු නිරූපණය තුල මාතෘකාව විනිවිද යාමක් තියෙනවා. ඒ කියන්නේ වෙනස් විදිහකට ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා මේ මාතෘකාව. කොහොමද? ඒ කියන්නේ පුද්ගලයා ඉන්නේ නැහැ. මනමාලයා ඉන්නේ නැහැ. මනමාලයා
පැමිණීමට කලින් අර විවාහය ප්‍රමාද වූ කාන්තාව සූදානම් වෙන විදිය තමයි අපිට පෙන්වන්නේ. ඒ වෙලාවේදී ඇයගේ මනසේ තියෙන ගැටුම වඩාත් ප්‍රබල ලෙස ඉදිරිපත් කරනවා. ඒ වෙලාවේ ගෙදර අයත් එක්ක කතා කරනවා, ගෙදර අයත් එක්කත් පුංචි ගැටුම් සිද්ධ වෙනවා නේද? අන්න ඒ වෙලාවේදී ඇයගේ මානසික ගැටුම වඩාත් ප්‍රබල ලෙස ඉදිරිපත් කරනවා. බලන්න මේ කතන්දරය තුල මුල මැද අග තියෙනවා. මුලදී මොකක්ද සිද්ධ වෙන්නේ? මනමාලි නේද? සූදානම් වෙනවා, ලෑස්ති වෙනවා බොහොම උද්‍යෝගයකින්. මැද යනකොට මොකද වෙන්නේ? පොඩ්ඩක් ගෙදර අයට දැන් උද්‍යෝගය වැඩි වෙලා ගෙදර අයට බයිනවා. ඔය සාම්ප්‍රදායික දේවල් කරන්න එපා. එයා කැමති නෑ සාම්ප්‍රදායික දේවල් වලට. අග මනමාලේ ඉන්නේ නෑ. මෙච්චර වෙලා වෙනකාවත් බඳින්නේ නෑ කියපු ඇය මොකද කරන්නේ? වෙන විවාහයක් කරමු කියලා නේද? අනිත් අයට යෝජනා කරනවා. මුලක් මැදක් අගක් තියෙනවා. ඒ වගේම ඇය මුල සිට අග දක්වාම Taman නිරූපණය කරන චරිතයේ ඉන්නවා. ඒක තමයි වැදගත්ම දේ. ඒ වගේම මේ ශනික නිරූපණය තුලින් ඇය අපේ ජීවිතය සම්බන්ධව යම්කිසි දැක්මක් ඉදිරිපත් කරනවා. මොකක්ද කියන්නේ? අපි බොහෝ විට මිනිස්සු විදිහට නේද? නිශ්චිත තීරණවල ඉන්නවා. වෙනස් කරන්න නැති තීරණවල ඉන්නවා. දැඩි තීරණවල ඉන්නවා. හැබැයි අවස්ථාව අනුව අපි වෙනස් වෙන්න පුළුවන්. අසරණ වී මුඩ අපේ අර නිශ්චිත දැඩි තීරණ වෙනස් වෙන්න පුළුවන්. ඒ තමයි මිනිස්සු. ඒ විතරක් නෙමෙයි. තවත් දෙයක් කියනවා. සමහර විට සාම්ප්‍රදායික නොවන මතවල ඉන්න මිනිස්සු නේද? ඇතැම් සිද්ධිවල, ඇතැම් අවස්ථාවල අතිශය සාම්ප්‍රදායික වෙන්න පුළුවන්. අන්න බලන්න. වර්ග චරිතය නෙමෙයි එතන තියෙන්නේ. මනමාලි වගේම මනමාලයත් වර්ග චරිත නෙමෙයි. හරිම සංකීර්ණ චරිත. ඒ කියන්නේ කළු සුදු චරිත නෙමෙයි, සංකීර්ණ චරිත. මෙන්න මේ වගේ ෂණික නිරූපණයක් ඔබ සිදු කරන්න ඕන ඔබට උපරිම ලකුණු ලබා ගැනීමට නම්. හොඳයි. දැන් අපි ඔබට ලබා දෙන දෙවෙනි උදාහරණය තමයි මේ ෂණික නිරූපණය හොඳින් සිදු කරන්න බොහෝ දුරට නිවැරදි උදාහරණ අපි ඔබට ලබා දෙනවා. මේ ඔබට ලබා දෙන දෙවෙනි උදාහරණය. බලන්න මේ මාතෘකාව තමයි දරුවා අහිමි වීම නිසා උමතු මවක්. පරීක්ෂක මණ්ඩලය විසින් යම් කිසි කොටසක් එකතු කරනවා. ඒ එකතු කරන කොටස තමයි උමතු රෝහලේදී. දැන් බලන්නකෝ මේ කොහොමද මේ මාතෘකාවට අනුව මේ ෂණික නිරූපණය සිදු කරන්න කියලා හොඳින් බලන්න. පුතා කොහෙද? සෙල්ලම් කරනවා නේද? හරි පුතා පරිස්සමෙන්. පුතා පරිස්සමෙන් සෙල්ලම් කරන්න. ඔයා කවුද? ඔයා නේද කේක් හදගෙන? හරි. මගේ පුතාගේ උපන්දිනේ ලබන මාසේ 11. මේ මගේ පුතා කාර් වලට හරි ආසයි. ඔයාට පුළුවන්ද කාර් එකක් හදලා ගන්න? ඔව් හරි thank you. හරි. ඔය මොකද්ද කරන්නේ? ඔය මගේ ළමයාගේ කෑම එක පැත්තකින් තියන්න. අයින් කරන්න. කිව්ව නේද? පැත්තකින් තියන්න. මොනවා කරනවද? අර කුස්සිය දිනවා ගිහින් කන්න. යන්න. අර මොනවද කරන්නේ? පුතා පරිස්සමෙන් ඔය එළියට යන්න එපා. අයියෝ මේ ළමයා හැමතැනම බඩු දාලා එල්ලම් බඩුවේ ඔක්කොම හැමතැනම. අනේ මන්ද පුතා ඔය මොනවද කරන්නේ? පුතා මේ මං ඔයාට පුතා ඔයා කොහෙද? පුතා මේ ඔය දැක්කද මගේ පුතාව දැක්කද? ඔය මගේ පුතාව දැක්කද? මගේ පුතා මෙතනින් ගියා. මේ රතු පාට පොඩි කලිසමක් ඇතිගෙන කොණ්ඩේ කල් ලස්සන පුතෙක් ගියා නේද? ඔව් මම දැක්ක. අන්න මගේ පුතා යනවා. අන්න ඔය කත කරන්නේ.
අනේ මාව අතාරින්න මගේ පුතා අර එයා පාරට යන්න හදන්නේ නෝනා ඇයි ඔයාලට මගේ දරුවා පේන්නේ නැත්තේ අරින්නේ අර එයා පාරට යන්න හදන්නේ මාව අතාරින්න මගේ දරුවා අනේ මාව අතාරින්න දෙයනේ මගේ දරුවා පාර පයින්න හදන්නේ අර පුතා මගේ පුතා මැරුණේ මගේ පුතා ඉන්නවා අර දුවනවා අනේ මගේ පුතා දුවනවා අන්න යාර බබත් එක්ක සෙල්ලම් කරනවා අන්න මගේ පුතා අර තාප්පෙන්ගේ හවට්ටි මට අදවනවා පුතා මගේ පුතා ඉන්නවා ඔබයා ඉන්නවා මගේ පුතා ඉන්නවා දැන් බලන්නකෝ ඇය ක්ෂණික නිරූපණය ඉදිරිපත් කරපු ආකාරය. දැන් අපි නම් උමතු මවක් කියපු ගමන් මොකද කරන්නේ? බොහෝ විට කොණ්ඩේ කඩාගෙන කෑ ගහගෙන දඟලගෙන උමතු බව වැඩිපුර පෙන්වන්න හදනවා. බොහෝ විට අධිරංගනයක් වෙනවා. ඒ කියන්නේ අපි උමතු රෝගීන් හොඳට නිරීක්ෂණය කරලා නැහැ. මං කිව්වා ඔබට කලින් මේ සමාජයේ චරිත සිදුවීම් අපි හොඳින් නිරීක්ෂණය කරන්න ඕන කියලා. නැත්තම් හරිම සාම්ප්‍රදායික චරිත නිරූපණයක් එන්නේ. දැන් බලන්න. ඇය උමතු රෝගියෙක් විදිහට දැඟලලා කෑ ගහලා අධිරංගනයක් කරන්න ගියේ නෑ. අපිට මුල සිටම පේන්නේ ඇය සාමාන්‍ය මවක් වගේ. අපිට තේරෙන්නෙම නෑ ඇය උමතුයි කියලා. අන්තිමට තමයි තේරෙන්නේ ඇය උමතු රෝගියෙක්. ඇය උමතු මවක්. මෙච්චර වෙලා මේ තමාගේ අතීතය තමයි ආවර්ජනය කරලා තියෙන්නේ. ඒක කරලා තියෙන්නේ උමතුවෙන්. අගති තමයි අපිට ඒක තේරෙන්නේ. අන්න ඒ වගේ තමන්ගේ මාතෘකාව හම්බුනහම ඒ මාතෘකාව නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න මාතෘකාව විනිවිද යන්න. මෙන්න මේ වගේ දේවල් අපි හිතන්නේ නැති දේවල් අපි හිතන්නේ නැති විදිහට මාතෘකාව ප්‍රතිනිර්මාණය කරනවා දරුවෝ. එවැනි නිර්මාණශීලී දරුවෝ අපිට ඉන්නවා. ඔබත් එවැනි නිර්මාණශීලී දරුවෙක්. ඒ නිසා ලැබෙන මාතෘකාව විනිවිද යන්න. ඒක නිර්මාණය කරන්න. නොහිතන පැත්තක් කතන්දරයට එකතු කරන්න. ඒ වගේ ඔබේ නිර්මාණාත්මක දේවල් ආදරයෙන් පිළිගන්න පරීක්ෂක මණ්ඩලය සූදානමින් ඉන්නේ. ඒවට වුන් උපරිම ලකුණු ලබා දෙන්නත් සූදානමින් ඉන්නේ. අපි ඔබට ලබා දෙන තෙවැනි උදාහරණය තමයි උදෑසන පාසල් යාම ප්‍රතික්ෂේප කරන දරුවෙක්. පරීක්ෂක මණ්ඩලය විසින් සුදුසු නාට්‍යමය එකතු කිරීමක් කරනවා. ඒක තමයි අවුරුදු 7ක කුඩා දරුවෙක්. බලන්න මේ ෂණික නිරූපණය සිදු කරන ආකාරය. නෑ මම්මි පැන්තලක් වැටිලා හොයනවා. ඒක
හරි හරි ඉක්කුල යන්න කෙන තව වෙලා තියෙනවනේ. අම්මේ මගේ ඔළුවත් තිදෙනවා බදත් උත්තත් තිදෙනවා අල අපි ඊයලා කෑවේ මීකිලි මතකයිනේ ගිය තතියෙක් කාලා මගේ බඩ බුළු බුළු ගෑවා ඕ බුළු නෙවෙයි ඔන්න අම්ම ඉඳකෝ ඔන්න බලන්න මගේ බඩ බුළු බුළු ගානවා ඒකනේ අම්මා මං කිව්වේ තාත්තේ අද තිකුලාදනේ අද ඉක්කොලේ යන්න නැතුව තදු දම ඉක්කොලේ යන්නම්කෝ අනේ තාත්තේ වෑන්නිගේ අංකල් කිව්වා ඊයවත ඉක්කොලේ යන්නකොට මේ වෑන්නිගේ තෝදක උලන් ගිහිල්ලා කියලා ඒක අදාගෙන නැත්තම් අද උදේ ඉක්කොලේදී කටුපැද්ද හන්දියේ ඉඳ උලන් ගියොත් එහෙම එතන ඉඳන් පයෙන් යන්න වෙන්නේ ඉක්කොලට අනේ දාදේ අම්මේ දාදේ ඕගොල්ලෝ මට ආදලේ නේද ඒකනේ අම්මේ මම ජෝජේ නට ගොඩාක් ආදලේ ලේ බොලු නෙවෙයි කියන්නේ මට ඉක්කොලේ යන්න බෑ මට සිතනවා නෙවෙයි ඇට කියනවා අල මේ ගොල්ල බඳ මහන්දියෙන් අල අපේ ඉක්කොලේ යන්න එකට නගින්නේ අල මොලේ මෙතන ගල බෝතල් අපේ තියෙන්නේ අල අපේ වෑන් එක දෙන්නේ අල මදුතාන් ඔක්කොම මට තුවක්කුව ගෙනල්ලා මට වෙද තියලා මලනවා කිව්වා මට බෑ ඉක්කොලේ යන්න දැන් මේ ශනික නිරූපණය හොඳින් නැරඹුවොත් ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කොහොමද ශනික නිරූපණයක් සිදු කරන්න කියලා. දැන් බලන්න අපිට දුන්න නම් මේ ශනික නිරූපණය අවුරුදු 7ක කුඩා දරුවෙක් කිව්වොත් එහෙම අපි බොහෝ විට සිදු කරනවා අධිරංගනයක්. නේද? ඒ කියන්නේ බොහෝ විට අපේ රංගනයෙන් මතුවෙන්නේ අර සුවිශේෂී අවශ්‍යතා තියෙන මානසික ආබාධ තියෙන දරුවෙක්. අපි ඕව ඇඩ් කරන්න යනවා. ඒ කියන්නේ අධිරංගනයක් සිද්ධ කරන්න යනවා. හැබැයි මෙතන එහෙම අපි අධිරංගනයක් දැක්කේ නැහැ. ඇය බොහොම ලස්සනට ඒ අවුරුදු 7 කුඩා දරුවාගේ චරිතය නිර්මාණය කළා. අපිට දැනුණා මේ අවුරුදු 7 දරුවෙක් තමයි කියලා. අපි තුල විශ්වසනීයත්වයක් ඇති වුණා. ඒ විතරක් නෙමෙයි. බලන්න ගොඩනංවපු කතාවේ මුලක් මැදක් අගක් තිබුණා. ඒ කියන්නේ මුලින්ම දරුවා කියන්නේ අනේ මට ඉස්කෝලේ යන්න බෑ කම්මැලි නේද? ලෙඩ තියෙනවා කියනවා. ටික මොකද වෙන්නේ? නිශ්චිත මැදක් උච්චස්ථානයක් තියෙනවා. මොකක්ද? දරුවා අඬනවා. නේද? බය වෙලා යන්නම බෑ කියනවා. උපරිම තැනට ඇවිල්ලා. ඇය කියනවා බොරුත් කියනවා දැන් මේ වෙලාවේ. ඇය කියනවා මොකක්ද? නේද? පෑන් එකේ අංකල් කිව්වා රෝදේ හුලං ගිහිල්ලා යන්න බෑ කියලා. අගදි කියනවා ඇත්තම හේතුව මොකක්ද? තුවක්කුවක් අරන් එනවා කිව්වලු ළමෙක් වෙඩි තියන්න. බලන්නකෝ. බොහොම ලස්සනට මේ මාතෘකාව ප්‍රතිනිර්මාණය කරලා ඇය ඉදිරිපත් කරා. නේද? ඇය මුල සිට අග දක්වාම ඒ චරිතය තුල හිටියා. කිසිම විදියකින් ඒ චරිතයෙන් පිට ගියේ නැහැ. මෙන්න මේ වගේ ඔබට ලැබෙන මාතෘකාවට අදාළ චරිතය වඩාත් ප්‍රතිනිර්මාණව ඉදිරිපත් කරන්න. අපි ඔබට ලබා දෙන 4 වෙනි උදාහරණය තමයි මේ. මාතෘකාව නිවසේ තනි වූ අවස්ථාවක්. පරීක්ෂක මණ්ඩලය විසින් ඔබට එකතු කිරීමක්. ඒ තමයි විදුලිය විසන්ධි වීම. දැන් බලන්නකෝ මේ මාතෘකාව කොහොමද ඉදිරිපත් කරන්න කියලා.
හැරෙන්න එපා. හැරෙන්න එපා. ඔයාගේ පිටිපස්ස හොල්මන ඉන්නේ. හැරෙන්න එපා. හැරෙන්න එපා. හැරෙන්න එපා. අයියෝ. හැරෙන්න එපා. හැරෙන්න එපා. කරන්ට් එක ගිහිල්ලා අම්මත් නෑ. යස් යකුණුත් ගහනවා. හොල්මන පිටිපස්සේ නැගිටින්න ඕනේ. අයියෝ බයට මාව ගලලාද කොහෙද? නැගිටින්න බය වෙන්න එපා. කිසිම දෙයක් පේන්නේ තියෙන්නේ. නේ හොල්මන කොහේ ඉන්නවද දන්නේ හොල්මන නෙමෙයි දොරට තට්ටු කරන්න කවුද මාලන් අයියා නෑ හොල්මන වෙන්නේ නැති පොඩක් ඉන්න දෙයනේ මොකද කරන්නේ දොර හරිනවා දොර කොහෙද කරන්ට් ආවා මාලන් අයියේ එන්න ගෙට පුටුව ඉඳගන්න අයියේ නැහැ මේ ගේ හැඬි වෙලා අයියේ මේ දවස්වල හරියට මීයෝ අයියේ මම මීයේ කල් ඇලි හිටියේ ඔව් ඒකයි මේ කෑ ගැහුවා මේ කෑ ගැහුවේ අයියේ මේ කකුල උඩින් මීයේ ගියානේ ඉතින් කෑ ගැස්සුණා ඔව් ටීවී එක ආපෝ නෑ මං ඕක බලන්න නෙමෙයි බය වුනේ අනේ ඕවාද අයියා අපි දැකලා තියෙන හොල්මන් ඔව් අයියෝ ඔව් අම්මා තාම නැහැ ඔව් ඒක තමයි හරි අයියේ ගිහින් හරි thank you අයියාවට හරි bye shit මුළු සායමම දිය වුණා ඌ හිතන්නේ නැති මම බයගුල්ලෙක් කියලා shit ආයෙත් කරන් ගියා ඔබ හොඳින් නැරඹුව නේද මේ ක්ෂණික නිරූපණය දැන් බලන්නකෝ මේ ක්ෂණික නිරූපණය තුල තිබුණා බොහොම රසවත් කතන්දරයක් ඒක ලස්සනට මුල මැද අග පෙළ ගස්සලා තිබුණා කොහොමද ඔන්න ඇය රූපවාහිනිය නරඹමින් සිටිනවා ඇය නරඹන්නේ හොල්මන් ජවනිකා සහිත චිත්‍රපටියක් දැන් මේක ගැලපෙනව නේද අර විදුලිය විසන්ධි වීමට අන්න මේ වගේ රසවත් කතන්දරයක් ගොඩනගන්න ඕන ඔන්න මුලදී ඇය හොල්මන් චිත්‍රපටියක් බල ඉන්නවා නේද ආරම්භයේදීම ඊට පස්සේ මොකද වෙන්නේ හදිසියෙම විදුලිය විසන්ධි වෙනවා දැන් මොකද වෙන්නේ ඇය බය වෙනවා ඇය නරඹමින් හිටියේ හොල්මන් ජවනිකා සහිත චිත්‍රපටියක්නේ ඒ නිසා ඇය බය වෙලා දැන් Tamanටත් මේ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා ඇය ගෙදර තනියෙන් ඉන්නේ බය වෙලා නේද කෑ ගහනවා බය වෙලා ඉන්නවා මේ වෙලාවේදී තමයි නේද මොකද වෙන්නේ දොරට තට්ටු කරලා අර මාලන් අයියා එන්නේ මාලන් අයියා එන්නකොට දොර අරිනකොටම නේද විදුලිය නැවත එනවා නේද බොහොම අපූර්වට ගොඩනංවල තියෙනවා දැන් ඇය ලැජ්ජ වෙනවා මොකක්ද අයියෝ නේද ගෙදර බඩු බාණ්ඩ මේවා කරලා පුදුම ලැජ්ජාවක් තමයි කියලා මාලන් අයියා ගිය ගමන් කල්පනා කරනවා අයියෝ නේද මම
ලැජ්ජාවට පත් වුණා. එයා හිතන්නේ නැති මම බයයි කියලා. මම බය නෑ කියපු ගමන් ආයි නැවත විදුලිය විසන්දිනවා. මුලක් මැදක් බොහොම අපූර්වට ගොඩනංවල තිනවා. ඇයි මුල සිට අග දක්වාම චරිතය තුල සිටියා. ඒ චරිතයට අදාළ අවස්ථාවට අදාළ චරිතයට අදාළ නේද හැඟීම් බොහොම අපූර්වට ඉදිරිපත් කළා. මෙන්න මේ විදිහට ඔබට ලැබෙන මාතෘකාව බොහොම අපූර්ව ලෙස ප්‍රතිනිර්මාණය කරොත් ඔබට උපරිම ලකුණු ලබා ගන්න පුළුවන් වෙයි. අපි ඔබට ලබා දෙන පස්වෙනි උදාහරණය තමයි මේ. මාතෘකාව නොසිතූ මොහොතක දිව්‍යාංගනාවක් පැමිණීම. පරීක්ෂක මණ්ඩලය සුදුසු නාට්‍යමය කොටසක් එකතු කරනවා. ඒ තමයි බිරිඳ නිවසේ නොමැති අවස්ථාවක. බලන්න මේ මාතෘකාවට අනුව ෂණික නිරූපණය නිර්මාණාත්මකව ඉදිරිපත් කරන ආකාරය. අම්මෝ හදනම්ම කම්මැලි දවසක් අප්පා. ඌ මේ ගෑණි කෑ ගහනවා. ඇයි ආහාහා දැන් ඔයා පාටි වලට යන්න මම එළියෙන් කන්න ඕනේ. නෑ මට රැයට කන්න යන්න කිව්වනේ. පාටි වලට යන්නේ නෑ. අය පාටියට යනවා. අද මම එළියෙන් කන්න ඕනේ. එහෙමද? ගිහලා එන්නකෝ එන. 9 මාර. මම යන කෑමක් ගෙන්න. දොර වහගෙන යන්න. ගෑණි එක්ක බැඳගත්තා කටරාට කෑම ටිකක් කන්න කියලා. ගෑණි පාටි වලට යනවා. හප්පා. මේ පැත්ත මාරු විදියට පාළුවට ගිහිල්ලා. ඔයා කවුද? මේ වගේ තැනක දිව්‍යාංගනාවක්? ඒත් මේ වගේ තැනක දිව්‍යාංගනාවක්? ලස්සනට නම් ඉන්නවා. දිව්‍යාංගනාවක් වෙන්නේ නැතිනේ. දිව්‍යාංගනාව. ඇයි මේ වගේ තැනක? මාව? මට වරමක් මරුනේ. මට පොඩි වෙලාවක් දෙන්න. මම හොඳට හිතලා හොඳ එකක් කියන්නම්. වරමක්. සල්ලි. මට ගොඩාක් සල්ලි. බෑනේ. සල්ලි ඉල්ල ගත්තත් එම අර ගෑණිගේ මේකප් බට් එකට මොඩික දෙන්න වෙනවා. හොඳ බයික් එකක්. බෑනේ. මේ කේල් මාල තෙල් ටික ගහන්න සල්ලි එපේ. හොඳ ගයක් කිල්ල ගන්න ඕනේ. දිව්‍යාංගනාව ඔයාට පුළුවන් නේද මට හොඳ තට්ටු දෙකේ ලස්සන ගයක් හදලා දෙන්න? කතාවෙන් ගෙදරටම ඇවිල්ලා. ඔය තියෙන්නේ. ඕක තමයි මගේ ගේ. දැක්කනේ ඉතින්. ඔය කොහෙද යන්නේ? ඔයා නිකන් හරියට හුරුපුරුත් තැනක් වගේනේ. දිව්‍යාංගනාවන්නේ. මේකයි තව පොඩි ඉල්ලීමක් තියෙනවා. මේකයි ඔයා දැන් මට ගියෙත් හදලා දෙනවානේ. ඔයාට පුළුවන්ද මාත් එක්ක මේ ජීවත් වෙන්න? පිස්සුද? මං කොයි කතාවද බඳින්නද? මම තාම සිංගල්. අම්මෝ නන්දම්මේ ඔයා කොහොමද දිව්‍යාංගනාවක් උනේ? අර ගන්න අම්මෝ කරපදෙන්ද අම්මෝ අර ගන්න බලන්න අර ගන්න ඔව් මම උයනවා රෙදි හොදනවා ඔය ගෙදර ඔක්කොම අර ගන්න නන්දම්මේ අනේ මගේ නෝනේ මට සමා වෙන්න නෝනේ. දැන් ඔබ ඒ ෂණික නිරූපණය හොඳින් නැරඹුවා නේද? බලන්න කොයිතරම් අපූර්වට නිර්මාණාත්මකව ඒ ෂණික නිරූපණය ඉදිරිපත් කළාද කියලා. දැන් අපිට මේ මාතෘකාව ලැබුණා නම් අපි කරන්නේ මොකක්ද? දිව්‍යාංගනාවගෙන් බොහෝ දේවල් ඉල්ල ඉන්නවා වෙන්න පුළුවන් නේද? අන්තිමට ගැටුමක් එනවා දිව්‍යාංගනාව යනවා දෙන්න බෑ කියලා මොන හරි වෙන්න පුළුවන්. නමුත් ඒ ෂණික නිරූපණය තුලත් ඉල්ලුවා නේද? එක එක දේවල් ඉල්ලලා නේද? අවසානයේදී මොකද උනේ? ගයක් ඉල්ලුවා. හැබැයි අපූරු තැනකට ගමන් කළා. ඒ කියන්නේ මේ දිව්‍යාංගනාව කියලා ඇවිල්ලා තින්නේ නැන්දම්මා. අර බලන්න. අපූරු නාට්‍යෝචිත ගැටුමක් බවට පත් කළා. මෙන්න මේ විදිහට අපේ දරුවෝ
නිර්මාණාත්මකව හිතනවා තමන්ගේ මාතෘකාව තුළ. ඒ නිසා ඔබත් මේ ෂණික නිරූපණ නරඹලා ඔබේ පරිකල්පනය පුළුල් කරගන්න. අපි ඔබට ලබා දෙන ඊළඟ උදාහරණය තමයි මේ. ඔබට ලබා දෙන මාතෘකාව නරියා ගමදුව විවාහ කර ගැනීම. මේකට පරීක්ෂක මණ්ඩලය විසින් සුදුසු නාට්‍යමය කොටසක් එකතු කරනවා. ඒ තමයි නරියාගේ නිවසේදී. අපි බලමු මේ ෂණික නිරූපණය කොහොමද සිද්ධ කරන්න කියලා. කුමටද සොබනයේ කඳුළු සලන්නේ. දැන් ඉතින් කඳුළු සල්ල වැඩක් නෑ. අර බලන්නකෝ අපේ ගමේ ඔයාව පිළිගන්න සූදානම් වෙලා තියෙන හැටි. බලන්න එපා ඔයාලගේ වගේ නෙමෙයි ඉතින් අපේ ගමේ තොරන් ගහලා එතකොට මල් ලිහලා තමයි ඔයාව පිළිගන්නේ. බලන්නකෝ ඔයාලගේ මනමාලියෝ පිළිගන්න විදිහටම තමයි අපිත් මේ මනමාලියන්ව පිළිගන්නේ. ඔයා බය වෙන්න එපා සුන්දරී. ඔයා දන්නවද? ඔයාලගේ ගමේ වගේ නෙමෙයි. අපේ ගම් වලත් ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර කරලා අපූර්වට පෙන්නනවා. මෙන්න. ඔයා බය වෙන්න එපා. කිසි දෙයකට බය වෙන්න එපා. මං ඉන්නවනේ. මං ඔයාව බලා ගන්නවනේ. එන්න. ආව. කොහොම රබන් ගහන්නෙත් නැහැ. අනේ මන් දන්නේ. රබන් ගහන්නෙත් නැහැ, මල් ලිහලත් නැහැ. එහෙම තමයි. තව ඇතුළට ගියාම තමයි ඒවා බලන්න පුළුවන්. එන්නකෝ යන්න. කිසිම සිරියක් නැහනේ. අප්පච්චි. ඔව්. මේ නෑ. වැඩට නෙමෙයි එක්කන් ආවේ. වැඩට නෙමෙයි. මම කසාද බැන්දා. ඔව් ඉතින් ඉතින් ඕකේ මොකද්ද නරියෝ වෙනවද මිනිස්සු වෙනවද ඕව ප්‍රශ්නයක් නෙමෙයි. මම කසාදයක් බැන්දා. ඒකනේ වැදගත් වෙන්නේ. ඔයා කලබල වෙන්න එපා. ඇයි ඉතින් එහෙම කියන්නේ? හරි කතාවක් නෝය. ඕක ඉතින් මනුස්ස ශරීර දිහා බලලා ඕව තීරණය කරලා හරියන්නේ නැහැ. මිනිස්සු එකට ඉන්න ඕනේ. මං කොච්චර අමාරුවෙන්ද මේ ගමදුවව කසාද බඳලා මෙහාට එක් කරගෙන ආවේ. ඔව් ඉතින් කවුද කැමති වෙන්නේ? උඹලා ඔක්කොම එක විදියයි. නාකි හුටන්ලා අනේ අම්මා පල්ලා ඔයිට වඩා ටිකක් හිතන්න ඕනේ මේ අද කාලේ විදිහට නිකන් මේ හරහන මිටිකාරයෝ වගේ නරි ඉන්න ඕනේ නරි විදිහට මිනිස්සු ඉන්න ඕනේ මිනිස්සු විදිහට ඕවා කියලා හරියන්නේ නැහැ. අද කාලේ ඊට වඩා වෙනස් විදිහට හිතන්න ඕනේ නේද සුන්දරි? දැන් අපි දෙන්න මෙහෙම ඉන්නකොට මොකද්ද පේන නොකලපෙනේ? කියාපල්ල බලන්න. ඉතින් යකෝ මම නරියා වගේ ඉන්නවා. ඔයා ගමදුව වගේ ඉන්න නේද? අපි දෙන්න ගැලපෙනවා. පුළුවන් නම් වෙන් කරපල්ලා. නේද? මගුල් ෆොටෝ එක වගේ තමයි. ඇයි උඹ මොකද කියන්නේ? දැන් උඹගේ දුව මට මේ කැමති වෙලා හිටියා. උඹ දුන්නද? අනේ මේ ඵලයන් බය යන්න. නිකන් මෙතන ආවා කියවන්න. ඔයා ඕව ගණන් ගන්න එපා සුන්දරි. මේ මෙහෙමයි. ඉතින් ඇත්තටම කියනවා නම් නරිනේ දැන් ඔයාගේ අප්පච්චි අම්මයි මොනවද කිව්වේ? දෙන්න බෑ කිව්වා. මල පිල්ලියක් කිව්වා. ඉතින් ඕවා කියද්දි මම ඔයාව කොහොම හරි කැන්දාගෙන ආවනේ. හරි ඉතින් මුල කාලේ කැමති වුණ නැතුණාට පස්සේ ඉතින් ඔයා මට කැමති වුණානේ. අනේ මේ උඹලා ඔය අරගෙන ආවට මම බය නෑ. පුළුවන් නම් ගහපන්. මට ඉන්නවා හොඳ සුන්දරි කෙනෙක්. නිකන් මේ බය වෙන්න එපා. නෑ මම බය නෑ තමයි. උඹලට ඕනේ දේවල් මං කරන්නේ නෑ. නේද සුන්දරි? අනේ මේ උඹේ වංශේ තියාගනි වංශේ කබල් ගාගනි. වංශේ උඹලගේ වංශේ කියලා මට හරි ගියාද? මේ ඉන්නේ මං ආදරේ කරන ගෑණි. උඹලා ඕනේ මකුලක් කරගනි. ගන්න අයියෝ ගන්න එපා. බලන්නකො සුන්දරි මු ගහන්න අයියෝ ගහන්න මේ මොකද මේ ගෑනු අයියෝ හරි ගහන්න සුන්දරි ගහන්න හරි ගහන්න ගල්ලනි ගහන්න ත බලාගනින්
අත තිබ්බොත් මගේ සුන්දරීට මම බලා ගන්නම්. තියාගනින් උඹලගේ වංශේ. මමයි මගේ සුන්දරිය එකතු වෙලා හදනවා අලුත් වංශයක්. නරි මිනිස් වංශය. පුළුවන් නම් කරගනින්. එන්න සුන්දරී. හරි හරි පොල් අතරින්න එපා. පොල් අතේ තියාගෙන ඉන්න. හදිසියේ මොකක් හරි වුණොන්නේ. එන්න. දැන් අපි දන්නවා මේ කතාපුවත. මේ දයනන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑන නාට්‍ය කතාපුවත. හැබැයි ඒ කතාපුවතට අනුව සිද්ධ වෙන්නේ නරියා ගමදුවත් එක්ක විවාහ වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ගමදුව බලන්න ආපු ගෙදර පිරිස දඩෝරියෙක් දෑවැද්දට දීලා දඩෝරියට බය වෙලා නරියා පැනලා යනවා. ගමදුවව ගෙදර එක්කයි යනවා. හැබැයි මෙතන වෙනස් කරලා නරියා ගමදුව විවාහ කරගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එකතු කරනවනේ කොටස එකතු කරලා තිබුණේ කොටස නරියාගේ නිවසේදී. දැන් මේ වගේ මාතෘකාවක් ඔබ දන්න කතාවක මාතෘකාවක් හම්බුනාම ඔබට ඔබේ පරිකල්පනය මතු කරගන්න වෙනවා. නේද? පැටිපුර හිතන්න වෙනවා. මාතෘකාව විනිවිද යන්න වෙනවා. බලන්න බොහොම අපූර්වට තමන්ගේ පරිකල්පනය පාවිච්චි කරලා ඊ මාතෘකාවට අදාළව ශනික නිරූපණය සිදු කරපු ආකාරය. නේද? විශිත මුලක් මැදක් අගක් තිබුණා. නරියා අර කුමටද සොබනීය ගීතය කියාගෙනම අර පරණ කතාවට සම්බන්ධ කරනවා. කුමටද සොබනීය ගීතය කියාගෙනම එනවා. මුල එනකොට කියනවා ඔයාව පිළිගන්න නේද? තොරංග අහලා තියෙයි නේද? මල්ලිහි සියලු දේවල් කරයි කියලා ඇය තුල නේද? සීන මාලිකාවක් මවනවා. හැබැයි මැදදී මොකද වෙන්නේ? ගියාම පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ බයිනවා. නරියාගේ ගෙදර අය තාත්තා අම්මා බයිනවා. මොකද්ද මේ නේද? ගමදුවක් විවාහ කරගත්තේ කියලා බයිනවා. නරි වංශේ කට්ටියත් බයිනවා. නේද? ඒත් නරියා අතාරින්නේ නැහැ වැඩේ. මේකේ උපරිම තැනට එනවා. මොකද වෙන්නේ? මැදට එනවා. මොකක්ද? උච්ච ස්ථානෙට එනවා. නරියට ගල් ගහනවා. නරියට ගල් ගහනවා. ඒත් නරියා අතාරින්නේ නැහැ. ගමදුව පවා නේද? නරියාගේ නෑදෑ පරපුරටනේ නරියට ගහන නරියාගේ නෑදෑ පරපුරට ගහනවා. දෙන්න එකතු වෙලා මොකද කරන්නේ? මේ උවදුරෙන් බේරෙනවා. අවසානයේ මොකද වෙන්නේ? නරියා කියනවා උඹලා අපිට එපා. අපි අලුත් පරපුරක් හදනවා. නේද? අපි අලුත් පරපුරක් හදනවා. නරි මිනිස් පරපුර හදනවා කියලා පිට වෙලා යනවා. බලන්න. ඒ ශනික නිරූපණය තුල හොඳ දැක්මකුත් තියෙනවා. නේද? අපි ගෝත්‍ර වශයෙන් බෙදිලා වෙන් වෙලා ඉන්න ඕන නැහැ. නේද? අපි එකතු වෙන්න ඕන. ඒ පණිවිඩයත් මේ ශනික නිරූපණය මගින් මේ ශනික නිරූපණයේ යටිපෙළ මගින් බොහොම ප්‍රබල විදිහට අපිට ලබා දෙනවා. ඒ නිසා මේ ශනික නිරූපණ බලලා ඔබේ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම සාර්ථක කරගන්න.